समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता तद्धम्मं मुनिराजस्स शृण्वन्तु सग्गमुक्खदम् ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ධම්මදායාදාමේ භික්ඛවේ භවතම ආමිසදායාදා අත්ථිමේ තුම්මේසු අනුකම්පා කින්තිමේ ශාවකා ධම්මදායාදා භවෙය්‍යං ආමිසදායාති දාති තුම්හෙච භික්ඛවේ ආමිසදායාදා භවෙය්‍යාත නෝ ධම්මදායාදා තුම්හෙ පිතේන ආදිස්සා භවෙය්‍යාත ආමිසදායාදා සත්තු සාසකනාවකා විහරಂತಿ නෝ ධම්මදායාදාති අහං පිතේන ආදිස්සෝ භවෙය්‍යං ආමිසදායාදා සත්තු සාවකා විහරಂತಿ නොආමිසදායාදාති තුම්හෙච මේ භික්ඛවේ ධම්මදායාදා භවෙය්‍යාත නොආමිසදායාදා තුම්හෙ පිතේන ආදිස්සෝ භවෙය්‍යාත ධම්මදායාදා සත්තු ශාවකා විහරಂತಿ නොආමිසදායාදාති අහං පිතේන ආදිස්සෝ භවෙය්‍යං ධම්මදායාදා සත්තු ශාවකා විහරಂತಿ නොආමිසදායාදාති තස්මාතිය භික්ඛවේ ධම්මදායාදා භවත මාමිසදායාදාති පින්වත්නි අද පොය ධර්ම දේශනාව හැටියට ධම්මදායාද සූත්‍රයෙන් ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වන්නේ. මේ ධම්මදායාද සූත්‍රයත් සෑහෙන ප්‍රමාණයකට දීර්ඝ සූත්‍රයක්. සම්පූර්ණයෙන්ම මේ සූත්‍ර ධර්මයේ විස්තර කරන්නට කාලයක් නැහැ. ඒ නිසා ප්‍රධාන කාරණා ටික මේ ධම්මදායාද සූත්‍රයේ සාරාංශය වගේ මේ කාලය තුල
විස්තර කර දීමට බලාපොරොත්තු වෙනවා. හැමදෙනාම හොඳින් ධර්ම ශ්‍රවණය කරලා ඒ අනුව කටයුතු කරලා තමන්ගේ බලාපොරොත්තු සඵල කරගෙන ඉක්මනින් නිවන් අවබෝධ කර ගැනීමට වෑයම් කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩවසද්දි තමයි මේ දේශනාව කළේ. මෙහෙම වදාරනවා. ධම්මදායාදාමේ භික්ඛවේ භවත මා ආමිෂ දායාදා. මහණෙනි, මගේ ධර්මයට දායාද වව්. මගේ ධර්මයට හිමිකාරයෝ වව්. ආමිෂයට හිමිකාරයෝ නොවව්. අත්තිමේ තුම්මේසු අනුකම්පා කිංචිමේ ශාවකා ධම්මදායාදා භවෙය්‍යුන්නෝ ආමිෂ දායාදාති. මහණෙනි, නුඹලා ගැන මගේ තියෙනම අනුකම්පාව. මොකද්ද මේ අනුකම්පාව? කෙසේනම් මගේ ශ්‍රාවකයෝ ධර්මයට හිමිකම් කියන්නෝ වෙද්ද ආමිෂයට හිමිකම් කියන්නෝ නොවෙද්ද කියලා. නුඹලා ධර්ම දායාදේ පිහිටවීම සඳහා නුඹලා කෙරෙහි මගේ අනුකම්පාවක් තියෙනවා. මෙහෙම වදාරනවා බුදුරජාණන්. සම්හේත භික්ඛවේ ආමිෂ දායාදා භවෙය්‍යාතනෝ ධම්මදායාදා. මහණෙනි, නුඹලත් ආමිෂයට හිමිකාරය වෙනවන. ධර්මයට ඒ වාගේ හිමිකම්කාරය වෙන්නේ නැතිනම් තුම්හේපි තේන ආදිස්සා භවෙය්‍යාති. ආමිෂ දායාදා සත්‍ය ශ්‍රාවකා විහරන්තිනෝ ධම්මදායාදාති. මේ ශාස්ත්‍රෝන් වහන්සේගේ ශ්‍රාවකයෝ ආමිෂයට ගැති වෙලා ඒ පැත්තේ කටයුතු කරන අය ධර්මයට දායාදකම් කියන්නේ නැත කියලා නුඹලාවත් නින්දා කටයුතු කරනවා. නිග්‍රහ කටයුතු කරනවා. අහම්පිතේන ආදිස්ස භවෙය්‍යං ආමිෂ දායාදා සත්‍ය ශාවකා විහරන්තිනෝ ධම්මදායාදා. මමත් ඒ කාරණේ හේතු කොටගෙන නින්දාසගත වෙනවා. මොකද ශාස්ත්‍රෝන් වහන්සේගේ ශ්‍රාවකයෝ ධර්මයේ ගැන හොයන හිමිකම් කිරණ අය නෙමෙයි, ආමිෂය ගැන හොයන ඒ පැත්තට ගැති වෙච්ච පිරිසක් කියලා මාවත් නින්දා කටයුතු වෙනවා. සම්මේත මේ භික්ඛවේ ධම්මදායාදා භවෙය්‍යාතනෝ ආමිෂදාය. මහණෙනි, යම් හේකින් නුඹලා මේ ආමිෂයේ පැත්තකට දමලා ධර්මයට බර වෙනවා නම් ධර්ම දායාදේ අරගන්නවා නම් සම්හේපි තේන න ආදිස්සා භවෙය්‍යා. නුඹලාට දෝෂාරෝපණයක් වෙන්නේ නැහැ. මොකද
ධම්මදායාදා සත්‍ය ශාවකා විහරන්තිනෝ ආමිස දායාද. මේ ශාස්ත්‍රඥ වහන්සේගේ ශ්‍රාවකයෝ ධර්මයට හිමිකම් කියන්නය ආමිසයට හිමිකම් කියන්න නොවේය කියලා මේ විදියට උඹලාටත් මේ ප්‍රශංසාවක් වෙනවා. නින්දා කරන්නේ නැහැ. අහම්පිතේනන ආදිස්ස භවෙය්‍ය. ධම්මදායාදා සත්‍ය ශාවකා විහරන්තිනෝ ආමිස දායාද. මේ ශාස්ත්‍රඥ වහන්සේගේ ශ්‍රාවකයෝ ධර්මයට හිමිකම් කියන්නය ආමිසයට හිමිකම් කියන්න නෙවෙයි කියලා මටත් ඒකෙන් ප්‍රශංසාවක් වෙනවා. ඒ නිසා මහණෙනි මගේ ධර්මයට හිමිකම් කියන්න දායාද වන්නෝ බව. ආමිසයට හිමිකම් කියන්න දායාද වන්නෝ නොවව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෙතන ආමිසයයි ධර්මයයි ධර්මයත් ආමිසයත් බෙදී යන්නේ. පරියාය ධර්මය නිස්පරියාය ධර්මය. පරියාය ආමිසය නිස්පරියාය ආමිසය කියලා. මේ ශාසනයේ තිබෙන සතර මඟ සතර ඵල නිවන් කියන මේ නව ලෝකෝත්තර ධර්ම ඒව නිස්පරියාය ධර්ම හැටියට සැලකෙනවා. නිස්පරියාය ධර්ම නව ලෝකෝත්තර ධර්මයේ නිස්පරියාය ධර්ම. ඊළඟට මේ ශාසනයේ ඇතම් කෙනෙක් නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරමින් දන් දෙනවා. සිල් සමාදන් වෙනවා. උපෝසත කර්ම කරනවා. මල් ගඳ විලුම් ආදී පූජා කරනවා. බණ අහනවා, ධර්ම දේශනා කරනවා. ධ්‍යාන සමාපatti උපදවා ගන්නවා. හැබැයි මේ සේරම කරුණු කරන්නේ මේ විවට්ටං පත්තෙන්ත. විවට්ට කියන්නේ මේ සසර නැමැත්ම. නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරමින් මේ කියාපු කටයුතු ටික කරනවා. මෙහෙම කරමින් පිළිවෙලින් නිස්පරියාය ධර්මයයි කියන අමා මහ නිවන් අවබෝධ කරගන්න. එතකොට කලින් කියාපු නව ලෝකෝත්තර ධර්මය නිස්පරියාය ධර්මය. මේ පසුව කියාපු නිර්වාණ සම්පත්තියේ පතාගෙන දාන ආදී විවිධාකාර පින්දහම් කරමින් ගිහිල්ලා නිවන අවබෝධ කරගන්නවා. ඒක පරියාය ධර්ම. ඒ පරියාය ධර්මයේ අවසානයේදී නිස්පරියාය ධර්මයේ බවට පත් කරගන්නවා. මේ විදිහට ධර්මය නිස්පරියාය ධර්මය පරියාය ධර්මය කියලා දෙආකාරයෙන් බෙදී යනවා. ඊළඟට ආමිෂය. දැන් භික්ෂුන් වහන්සේලාගේ වශයෙන් නම් හේර පිණ්ඩපාත සේනාසන ගිලන්පස කියන මේ සිව්පසය නිස්පරියාය ආමිෂ. ඊළඟට ඇතම් කෙනෙක් දිව්‍ය මනස්සාදී සම්පත් ප්‍රාර්ථනා කරමින්
දන් දෙනවා, සිල් රකිනවා, උපෝසත කර්ම කරනවා, බණ අහනවා, ධර්ම දේශනා කරනවා, ධ්‍යාන සමාපatti උපදව ගන්නවා. බෑ මේ ඔක්කොම කරන්නේ භව සම්පත් ප්‍රාර්ථනා කරනවා. එහෙම කළා හිටන් අවසානයේදී භව සම්පත් ලබා ගන්නවා. ඒකට කියනවා පරියාය ආමිසය කියලා. කොට නිස්පරියාය ආමිසයයි පරියාය ආමිසයයි. නිස්පරියාය ධර්මයයි පරියාය ධර්මයයි. ඉතින් මේ නිස්පරියාය ආමිසයත් පරියාය ආමිසයත් දල වශයෙන් ගත්තාම මේ ධර්මයත් ආමිසයත් කියන දෙක. මේ දෙකේ අයිතිය තියෙන්නේ බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී ධර්මයේ අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන දේශනා කළා. මේ නිවන් මඟ දේශනා කළා. උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ඒ යායුතු නිවන් මඟ දේශනා කළා. උන්වහන්සේ දේශනා කළ නිසා තමයි අපි මේ නිවන් මඟ දැනගන්නේ, හොයාගන්නේ. ඒ නිසා ධර්මයටත් අයිතිකරු බුදුරජාණන් වහන්සේ තමයි. බුදුරජාණන් වහන්සේ සතුයි ධර්මය. ඊළඟට බුදුරජාණන් වහන්සේ අනුජන වදාළ නිසා තමයි භික්ෂුන් වහන්සේලාට සිවුර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන මේ සිව්පසේ ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ අනුජන වදාලා නියම කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සතුයි ආමිෂයත්. එහෙම බැලුවහම මේ ධර්මාමිෂ දෙකම බුදුරජාණන් වහන්සේ සතුයි. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ ආමිෂය ගැන කල්පනා කරන්න එපාය, ධර්මයේ ගැන කල්පනා කරන්නේ ධර්මයේම ගන්නේ ධර්මයට හිමිකම් කියන්නේ කියලා. මේකට හොඳ කතාවකුත් බුදුරජාණන් වහන්සේම වදාරලා තියෙනවා. භික්ෂුන් වහන්සේලා දෙනමක් වෙනවා. මේ වෙලාව බුදුරජාණන් වහන්සේ දානේ වළඳලා අවසන් වෙච්ච වෙලාව. හැබැයි තාම හිර හැරිලා නැහැ. දන් වළඳන්නට කාලය තියෙනවා. මේ භික්ෂුන් වහන්සේලා දෙනමක් වඩිනවා. බුදුරජාණන් වහන්සේ දානේ වළඳලා අවසන්. හැබැයි දානේ ඉතිරි වෙලා තියෙනවා. ඉතිරි වෙච්ච දාණය තියෙනවා නමකට දෙනමකට තරමට. ඉතින් මේ දෙනම වැඩියහම බුදුරජාණන් වහන්සේ වදාරනවා, මහණෙනි මම දැන් දානේ වළඳලා ඔක්කොම කටයුතු අවසන්. මෙන්න තියෙනම මම දානේ වළඳලා ඉතිරි වෙච්ච දාන. කැමතිනම් මේ දාණය වළඳන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලා දෙනමට වදාරනවා. එයින් එක භික්ෂුන් වහන්සේ නමක්
කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ දැන් දානේ වළඳන අවසානයි. ඊළඟට බුදුරජාණන් වහන්සේට ලැබෙන දානේ නම් ඒකේ පවිත්‍රතාවය කොච්චරද කියන්නේ. තාම පිරිසිදු දානයක් තමයි බුදුරජාණන් වහන්සේ ලබාගන්නේ. දැන් මටත් හොඳටම බඩගිනි. මේ ඊතා පිරිසිදු පවිත්‍ර බුදුරජාණන් වහන්සේ වළඳලා ඉතිරි වෙච්ච දාන ටිකක් වළඳලා අද මම දවලුත් රැත් මහණදම් පුරා ගන්නවා. එහෙම හිතලා හිතන් අර බුදුරජාණන් වහන්සේ ඉතිරි කළ දාන ටිකක් වළඳලා ඒ භික්ෂුන් වහන්සේ බඩගින්න නිවාගෙන එදා දවලුත් රාත්‍රියත් ගත කළා. මහානදම් පුර. ඊළඟට අනෙක් භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ දාන වළඳලා අවසානයි. ඒ වළඳලා ඉතිරි වෙච්ච දානෙ තියෙනවා. ඒකත් ඊටාම පවිත්‍රයි. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා ධර්මයට දායාද වන්නය ආමිෂයට දායාද නොවන්නය. මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ අවවාදේ මම පිළි අරගෙන කොච්චර පවිත්‍ර දානයක් වුණත් මම මේ දානෙ ටික ගන්නෙ නැහැ. කුසගින්නෙම අද දවල් කාලයත් රාත්‍රී කාලයත් ගත කරමින් මහානදම් කරනවා. උන්වහන්සේ ඒ විදිහට කල්පනාමට ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ භික්ෂූන් දෙනම අතුරේ දෙවැනිම කියවන භික්ෂුව ඊ타ත්ම ප්‍රශංසනීයයි කියලා. හැබැයි දෙනමම නරක නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙන දාන ටිකක් ගත්ත කිසියම් දෝෂයක් නැහැ. නමුත් මේ දෙන්නගෙන් අර පසුවකී බුදුරජාණන් වහන්සේගෙන්වත් ලැබෙන දාන ටික වළඳන්නේ නැතුව කුසගින්නේ රාදමල් ගත කරගැනීමෙන් මහානදම් පෙරුව භික්ෂුව මේ දෙන්න අතරින් ඊටාම ශ්‍රේෂ්ඨයි. ඒ භික්ෂුවට ඒක බොහෝ කාලයක් අල්පේච්ඡතාවයේ සඳහා සුභරතාවයේ සඳහා හේතු වෙනවා. දානේ පිළිබඳව යම්කිසි වරදක් හෝ ක්ලේශයක් හෝ ඇති වෙච්ච වෙලාවට තමන්ට නිග්‍රහ කර ගන්නට පුළුවන්. නම්බරදා බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණ දාන ටිකවත් වළඳන්නේ නැතුව දැන් මේවට ඇලීම කරනවද මේවට ආශ කරනවද කියලා හිතන් තමන්ටම නිග්‍රහ කරගන්න පුළුවන්. ඒ නිසා ඒ දෙවෙනි භික්ෂුවගේ ක්‍රියාපිළිවෙල ඒ භික්ෂුවට බොහෝ කාලයක් අල්පේච්ඡතාවයේ සඳහා සුභරතාවයේ සඳහා ගුණදහම් වැඩි දියුණු කර ගැනීම සඳහා හේතු වෙනවා කියලා හිතන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ කෙටියෙන් දේශනා කළා. ඔය විස්තර කළ ටික පමණයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙම දේශනා කළා විහාරයට වැඩිය බුදුරජාණන්
ඊළඟට සරියුත් මහ රහතන් වහන්සේ අර බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ නවත්තපු තැන ඉඳලා ධර්ම දේශනාව කරන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ ඇරුණහම මේ බුද්ධ ශාසනයේ අති ශ්‍රේෂ්ඨ සරියුත් මහ රහතන් වහන්සේ තමයි. ධම් සෙනෙමි කියලා කියනවානේ. දැන් රජුරුවන්ගේ සේනාධිපතිය තමයි ප්‍රධානී. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්ම සේනාධිපතිය තමයි සරියුත් මහ රහතන් වහන්සේ. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ පැවැත් වූ ධර්ම චක්‍රය අනුව පවත්වනවා නැවත පවත්වනවා කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කළා. එහෙම නිසා සරියුත් මහ රහතන් වහන්සේ අති ශ්‍රේෂ්ඨයි. බුදුරජාණන් වහන්සේගේ අදහස් සෑහෙන ප්‍රමාණයකට තේරුම් අරගනිමින් ඒ අනුව ධර්ම දේශනා කරන්න. ඉතින් සරියුත් මහ රහතන් වහන්සේ දැන් ධර්ම දේශනාව ආරම්භ කරනවා. අර බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය තව ටිකක් විස්තර කරනවා. චිත්තාවතා නුකෝ ආවසෝ සත්තු පවිවිත්තස්ස විහෙරතෝ ශාවකා විවේකං නාන සික්ඛන්ති. අවත්නි කෙතකින් ශාස්ත්‍රෝන් වහන්සේ ප්‍රවිවේකව වාසය කරද්දී ශ්‍රාවකය ඒ අනුව හික්මෙන්නේ නැහැ. මේ ධර්ම දායාදයට සම්බන්ධවම තමයි මේක දේශනා කරන්නේ. දැන් ශාස්ත්‍රඥ වහන්සේ ප්‍රවිවේක විවේකීව වාසය කරනවා. මෙතන පවිවිත්ත කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් ගන්න තියෙන්නේ උපදි විවේකය කියන නිර්වාණය. බුදුරජාණන් වහන්සේ එතෙන්ට වැඩලා වාසය කරනවා. එහෙම විවේකව වාසය කරනකොට මේ ශාස්ත්‍රඥ වහන්සේ ශ්‍රාමකයන්නේ විවේකයට අනුම හික්මෙන්නේ නැත්te කෙසේද? මේ සරියුත් මහ රහතන් වහන්සේ මේ ප්‍රශ්නේ නගනවා. ඉදාංශෝ සත්තු පවිවිත්තස්ස විහෙරතෝ ශාවකා විවේකං නාන සික්ඛන්ති. අරත්නි මෙන්න මේ ආකාරයට ශාස්ත්‍රෝන් වහන්සේ විවේකීව වාසය කරනකොට ශ්‍රාවකයෝ ඒ විවේකයට අනුව වාසය කරන්නේ නැහැ. මෙතන තවත් විදියකින් ගන්නකොට විවේකය කියන්නේ කෙලෙස් දුරලීම කියලා ගන්නට පුළුවන්. ශාස්ත්‍රඥ වහන්සේ සියලුම කෙලෙස් දුරලලා තේරම ප්‍රහාණය කරලා වාසය කරනවා. එහෙම ශාස්ත්‍රඥ වහන්සේ සියලුම කෙලෙස් ප්‍රහාණය කරලා වාසය කරද්දී ශ්‍රාවකය ඒ අනුව හික්මෙන්නේ නැත්නම් කොහොමද කියලා හිතන් සරියුත් මහ රහතන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට මදාරනවා. එහෙම වීමට කාරණා කීපයක් තියෙනවා. මේක කාටත් හිතේ තබා ගැනීමට ඊටාම වටිනා ඊටාම උතුම් ශ්‍රේෂ්ඨ කාරණා ටිකක්. සරියුත් මහ රහතන් වහන්සේ වදාරනවා.
ඒ ගැන අපි තව ටිකක් සලකලා බලමු. යේ සංච ධම්මානං සත්තා පහානමාහ තේච ධම්මේ නප්පජානති. ඔන්න එක කාරණයක්. ශාස්ත්‍රඥ වහන්සේ මේ ධර්ම ප්‍රහාණය කරලා කළ යුතුයි කියලා කරන්න කියලා වදාලා නම් මේ ශ්‍රාවකෝ ඒ ධර්ම ප්‍රහාණය කරන්නේ නැහැ. විවේකං නානසික්ඛන්ති කියන්නේ ඒකයි. විවේකයට අනුව හික්මෙන්නේ නැහැ. ශාස්ත්‍රඥ වහන්සේ මේ ධර්ම ප්‍රහාණය කරන්නට ඕන කියලා දේශනා කළා තියෙනවා. නමුත් ශ්‍රාවකයෝ ඒ ධර්ම ප්‍රහාණය කරන්නේ නැහැ. ඒක කාරණයක්. බාහුලිකාචහන්ති සාතලිකා ඔක්කමනේ පුබ්බංගමා පවිවේකේ නික්ඛෙත්ත දුරා දෙවෙනි කාරණය. මේ දෙවෙනි කාරණයේ බාහුලිකා කියන්නේ බොහොම බඩමෝට්ටු පොරවගෙන වාසය කිරීම. සිවුරු පෙරකර අනම්මනම් මහ ගොඩවල් බඩමෝට්ටු එකතු කරගෙන පොරවගෙන වාසය කරන එකට කියනවා බාහුලිකා කියලා. එහෙම වාසය කරනවා. සාතලිකා මේ බුද්ධ ශාසනය බුද්ධ දේශනාව ගණන් ගන්නේ නැහැ. බොහොම ලිහිල් කොට අරගන්න. ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඒ බුද්ධ දේශනාව ගන්නෙ නැහැ. බොහොම ලිහිල් කොට ගන්නවා. විනය නීති රීති අරවා මේවා ඒවත් බොහොම ලිහිල් කොට ගන්නවා. සාතලිකා කියන්නේ ඒක. ඔක්කමනේ පුබ්බංගම. ඔක්කමන කියලා කියන්නේ අවපාතයට යන හින්දා යටට ගිලෙන හින්දා නීවරණයන්ට කියන නම. දැන් මෙයා වාසය කරන්නේ නීවරණයන් පූර්වාංගමකටගෙන තමයි. දැන් නීවරණයන් ප්‍රහාණය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා. මේ තනත්තා නීවරණයන් පූර්වාංගමකටගෙන වාසය කරනවා. ඒවට යට වෙලා වාසය කරනවා. පවිවේකේ නික්ඛිත්ත දුරා. මේ ප්‍රවිවේකය කියන එක මේක අදහස ඇත්තරලා ඒව ලබා ගන්න කියලා. කාය විවේකය කියනවා විවේක ස්ථානයකට පැමිණලා ජනසාමාන්‍යයෙන් අයින් වෙලා බණ භාවනා කරමින් වාසය කිරීම. ඒ අනුව හික්මෙන්නේ නැහැ. චිත්ත විවේකය කියනවා ධ්‍යාන සමාපatti මාර්ගඵල ධර්ම මේ ඔක්කොටම. ඒ පැත්ත ගැන හික්මෙන්නේ නැහැ. උපදි විවේකය කියනවා නිවනට. මේ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියන මේ විවේකයන් අනුව හික්මෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට වුණාම තුන් ආකාරයකින් ශ්‍රාවකයෝ ගැරහීමටපත් වෙනවා. එකක් තමයි ශාස්ත්‍රෝන් වහන්සේ විවේකීව වාසය කරද්දී ශ්‍රාවකයෝ විවේකයට අනුව හික්මෙන්නේ නැහැ. මේ එක කාරණයක්. තෙරුන් වහන්සේලා ගැරහීමටපත් වෙනවා. දෙවෙනි කාරණය තමයි ශාස්ත්‍රඥ වහන්සේ යම් යම් ධර්ම ප්‍රහාණය කරන්න කියලා වදාලා නම් ඒ ධර්ම ප්‍රහාණය කරන්න. ඒ දෙවෙනි කාරණයනොත් නිග්‍රහමට දෝෂ දර්ශනයට ලක් වෙනවා තෙරුන් වහන්සේලා.
තුන්වෙනි කාරණේ තමයි දැන් අලින් කියලා දුන්නේ බාහුලිකාච හොಂತಿ සාතලිකා ඔක්කමනේ පුබ්බංගමා පවිවේකේ නික්ඛිත දුරා. මේ ප්‍රතිපත්ති ධර්මයන් අත්හැර දාලා ඒ ගැන හිතන්නේවත් නැතුව බුද්ධ දේශනාව ලිහිල් කොට අරගෙන නීවරණයන් පූර්වාංගම කොටගෙන වාසය කරනවා. මේ ශාස්ත්‍රඥ වහන්සේගේ ශ්‍රාවකයෝ තෙරුන් වහන්සේලා මෙන්න මේ විදියට මේ ආකාරයෙන් වාසය කළා තුන් ආකාරයකින් මේ ශ්‍රාවකයෝ ජරහීමටපත් වෙනවා. දෝෂ දර්ශනීයට ලක් වෙනවා. නිග්‍රහවට ලක් වෙනවා. පළවෙනි කාරණේ තමයි යම් යම් ධර්ම ප්‍රහාණය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා නම් ඒවා ප්‍රහාණය කරන්නෙත් නෑ. ශාස්ත්‍රඥ වහන්සේ විවේකීව වාසය කරනකොට තමන් විවේකීව වාසය කරන්නෙත් නෑ. බාහුලිකාදී වශයෙන් විස්තර කළ හැටියට මේ ප්‍රතිපත්ති ධර්මයන් සේරම අත්තර දාලා නීවරණයන්ට යට වෙලා වාසය කරනවා. මේ කාරණා තුනකින් ශ්‍රාවකයන් දෝෂ දර්ශනයට ලක් වෙනවා. නිග්‍රහමට ලක් වෙනවා. මේ සරියුත් මහ රහතන් වහන්සේ වදාරන්නේ භික්ෂුන් වහන්සේලා පිළිබඳව. ගිහි පින්වතුන්ටත් මේක එහෙම තමයි. තමන්ට භික්ෂුන් වහන්සේලාට මෙන් ਸਰව ප්‍රකාරයෙන් එක කරන්න බැරි වුණත් යම්කිසි ප්‍රමාණයකින් ඒ කටයුතු කරන්නට ඕන තමන්ගේ තරමට. ශාස්ත්‍රඥ වහන්සේ විවේකීව වාසය කළා. තමනුත් හැකිතරමින් විවේකීව වාසය කිරීමට වෑයම් කරන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ යම් යම් ධර්ම ප්‍රහාණය කළ යුතුයි කියලා දේශනා කළා නම් ඒවා ප්‍රහාණය කිරීමට වෑයම් කරන්න ඕනේ. ඒවා ප්‍රහාණය කරන්න. බාහුලිකාදී වශයෙන් වදාළ කාරණා ටිකේ හැටියට ප්‍රතිපත්ති ධර්මයන් අත්තර දමලා නීවරණයන් පූර්වාංගම කොටගෙන බණ භාවනා කිරීම අත්තර දමලා වාසය කරන්නේ නැතුව තමන්ට හැකි ප්‍රමාණයකින් මේ බණ භාවනා ආදිය කරමින් වාසය කරන්න. මේ පින්වතුන්ටත් තියෙනවා මේක. තින් සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරන මේ විදිය මේ බුද්ධ ශාසනයේ තෙරවරු තුන් ආකාරයකින් දෝෂ දර්ශනයට ලක් වෙනවා කියලා. ඉතින් ඊළඟට සරියුත් මහ රහතන් වහන්සේ මේ පිළිබඳව තවදුරටත් විස්තර කරනවා. කොහොමද දැන් මුලින් ප්‍රකාශ කළානේ බුදුරජාණන් වහන්සේ යම් යම් ධර්ම ප්‍රහාණය කරන්න කියලා වදාලා නම් ඒ ධර්ම ප්‍රහාණය කරන්නෙත් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ විවේකීව වාසය කරද්දී ශ්‍රාවකයෝ විවේකීව වාසය කරන්නෙත් නැහැ. බාහුලිකා ආදි වශයෙන් විස්තර කළ හැටියට ශාසනයේ ලිහිල් කොටගෙන ප්‍රතිපත්ති ධර්මයන් අත්තර දාලා නීවරණයන් පූර්වාංගම කොටගෙන වාසය කරනවා.
බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්මදායාදාමේ භික්ඛවේ භවත කියලා. ඒකයි මේ දේශනාවේ මූලාශ්‍රය. මේ සරියුත් මහ රහතන් වහන්සේත් වදාරන්නේ එතෙන්ට තමයි. මේ කියන දෙපැත්ත ගත්තාම එක පැත්තක් ධර්ම දායාදයට හිමිකම් කියන අය වෙනවා, අනිත් පැත්ත ධර්ම දායාදයට හිමිකම් නොකියන අය වෙනවා. තවත් පවිත්‍රව ධර්ම දායාදයක් ආමිෂ දායාදයක් කියන දෙක මේ සරියුත් මහ රහතන් වහන්සේ මෙතෙන්දී නම නැතුවට දේශනා කළේ ඒකයි. දැන් ශ්‍රාස්ත්‍රෝන් වහන්සේ විවේකීව වාසය කරනවා, ශ්‍රාවක විවේකේ වාසය කරන්න. එතන තියෙන්නේ ආමිෂ දායාද. ශාස්ත්‍රෝන් වහන්සේ යම් යම් දේ ප්‍රහාණය කරන්න, කෙලෙස් ප්‍රහාණය කරන්න කියලා වදාරනම ශ්‍රාවකයෝ කෙලෙස් ප්‍රහාණය කරන්න. එතනක් තියෙන්නේ ආමිෂ දායාද. එතකොට බාහුලිකාදී වශයෙන් විස්තර කළ ටික මේ බාහුල්‍ය බවට පත් වෙලා භාවනා කිරීම ආදී ගැන අත්තර දාලා නීවරණයන් පූර්වාංගම කොට ශාසනය ලිහිල් කොටගෙන වාසය. මේ ආමිෂ දායාදෙනේ අරගෙන තියෙන්නේ. වචන වලින් නොකියුණාට එතන තියෙන්නේ ආමිෂ දායාද. ඉතින් සරියුත් මහ රහතන් වහන්සේ මේ දෙපැත්ත තමයි මේ දේශනා කරන්නේ. ආමිෂ දායාදේ අත්හැරලා ධර්ම දායාදයටපත් වෙන්නේ කොහොමද කියලා. කලනුත් කිව්වනේ නිස්පරියාය ධර්මයේ පරියාය ධර්මයේ කියලා. නිස්පරියාය ධර්මයේ කිව්වේ නව ලෝකෝත්තර ධර්ම. පරියාය ධර්මයේ කිව්වේ යම් යම් අය නිවන් පතමින් දාන ආදී පින්දහම් කළා අවසානයේදී නිර්වාණය අවබෝධ කරගෙන. ඒක පරියාය ධර්ම. නිස්පරියාය ධර්මයේ තමයි මෙතන ප්‍රධාන. ඒ ධර්මයේ ගැන තමයි මේ සරියුත් මහ රහතන් වහන්සේ මෙතෙන්දි දේශනා කරන්නේ. මේම වදාරලා තවත් ඉදිරියට උන්වහන්සේ දේශනා කරනවා. කොහොමද අර ආමිෂ දායාද ධම්ම දායාද ආමිෂ දායාද කියන දෙකම පදනම් කොටගෙන තමයි මේ ඉදිරි සියලුම දේශනා සරියුත් මහ රහතන් වහන්සේ කරන්නට යෙදුනේ. සත්‍රාවස ලෝභෝච පාපකෝ දෝෂෝච පාපකෝ. මේ ලෝභ දේශ දෙකෙන් ආරම්භ කළා. ලෝභය කියන එක ඊටාම ලාමක එකක්. ද්වේෂය කියන එකත් ලාමක එකක්. මේවා උසස් ධර්ම නෙමේ ලාමක ධර්ම. ලාමක ධර්ම, හීන ධර්ම, නීච ධර්ම. ලෝභය, ද්වේෂය කියන මේ දෙකම. ලෝභය කියන්නේ තමා සතු දේවල් පිළිබඳවත් තදින් ඇලෙනවා බැඳෙනවා. ඒ මදිවට අනුන්ගේ දේවල් ගැනත් ලෝභකම් කරනවා බැඳෙනවා. ඒක තමයි ලෝභය කියන්නේ. ඔක නොඑක ආකාර නම් වලින් සඳහන් වෙනවා දේශනාවේ අවිද්‍යාව කියලා, රාගය කියලා, තණ්හාව කියලා මේ වගේ විවිධ නම් වලින් මේක විස්තර වෙලා තියෙනවා. මේක බොහොම ලාමක එකක්. ඊළඟට දෝෂෝච පාපකෝ. දැන් දේශය කියන එකත් බොහොමත්ම ලාමක එකක්. දැන් ලෝභය බොහෝසෙයින් තමන්ගේ ජීවිතේ විනාශ කරනවා. තමන්ට විපත් කරන එකමයි කරන්නේ.
ද්වේෂය හැම නෙමෙයි තමන්ට විපත් කරනවා අනුන්ටත් විපත් කරනවා. දුට්ඨෝකෝ ආවසෝ දෝෂේන අභිභූතෝ අත්තභ්‍යාදායපි තේතේති පරභ්‍යාදායපි තේතේති උභයභ්‍යාදායපි තේතේති. ඒ බුදුරජාණන් වහන්සේ වදාළා. දේශයෙන් බරිත වෙච්ච පුජ්‍යලයා තමාට අහිත පිණිස පිළිපදිනවා. අනුන්ට අහිත පිණිස පිළිපදිනවා. ඒ තමන්ටත් අනුන්ටත් කියන මේ දෙපක්ෂයටම අහිත පිණිස පිළිපදිනවා. මේ දේශය මේ බොහොම රළු එකක් තමන්ටත් අනුන්ටත් දෙපැත්තටම විනාශය ළඟා කරනවා. ලෝභය එහෙම රළු බවක් පේන්නේ නැහැ. නමුත් තද බැඳීම තමයි ඇති වෙන්නේ ලෝභය. තමන්ටම තමයි බොහොම විපත් කරන්නේ. දැන් සරියුත් මහ රහතන් වහන්සේ වදාරනවා තත්‍රාවසෝ ලෝභෝච පාපකෝ දෝසෝච පාපකෝ. ලෝභයත් බොහොම ලාමකයි, ද්වේෂයත් බොහොම ලාමකයි. මේ දේශනාවේ මුලත් එක්ක සම්බන්ධ කළාම මේ ධර්ම දායාදය ලබන හැටි නොලබන හැටි තමයි බුදුරජාණන් වහන්සේ මේ සරියුත් මහ රහතන් වහන්සේ වෙනස් ආකාරයකින් දේශනා කොට වදාරනවා. ලෝභස්සච පහානාය දෝසස්සච පහානාය අත්ති මජ්ක්‍ධිමා පටිපදා චක්ඛුකරණේ ඥානකරණේ আদি වශයෙන් සරියුත් මහ රහතන් වහන්සේ වදාරනවා. එවත්නි මේ ලෝභයටත් ද්වේෂයටත් කියන මේ දෙකට මේ ලෝභ දේශ දෙක ප්‍රහාණය සඳහා මෙන්න තියෙනවා ප්‍රතිපදාව මජ්ක්‍ධිමා පටිපදා. නුවණස ඇති කරන ඥාන සම්පත්තිය ලබලා දෙන අවසානයේදී නිබ්බානාය සංවත්තති නිර්වාණය පිණිස පවතින මේ ප්‍රතිපදාවක් තියෙනවා. මොනවටද? ලෝභයත් දේශයත් කියන මේ දෙක ප්‍රහාණය කරනවා. අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ තේයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සමාධි. මෙන්න මේක තමයි මේ ලෝභය දේශය ආදී කෙලෙසුන් ප්‍රහාණය කිරීම සඳහා තියෙන ප්‍රතිපදාව. නුවණස ඇති කරන නිවන් පිණිස පවතින ප්‍රතිපදාව මෙන්න මේක තමයි. සම්‍යක් දෘෂ්ටි ආදී මාර්ගාංග 8. මේ මාර්ගාංග 8 හේතු කොටගෙන ලෝභයත් ප්‍රහාණය කරන්නට පුළුවන්, ද්වේෂයත් ප්‍රහාණය කරන්නට පුළුවන්. මජ්ක්‍ධිමා පටිපදා මේ මධ්‍යම ප්‍රතිපදාව තමයි මේ. ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරලා තිබෙන මධ්‍යම ප්‍රතිපදාව මෙන්න මේකයි. මේ විදිහට සරියුත් මහ රහතන් වහන්සේ ලෝභය, දේශය, ක්‍රෝධය ආදී වශයෙන් කෙලෙස් 14ක් මෙතන දේශනා කළා.
ඒ හැම එකක්ම වෙන වෙනම විස්තර කරන්නට බෑ. සමස්තයක් වශයෙන් අපි කෙලස් කියලා ගත්තාම තේරුම් ගන්නට පුළුවන්. ඒ කෙලස් කියන ඒවා සේරම ලාමක ධර්ම. යහපත් හොඳ ධර්ම නෙමෙයි, ශ්‍රේෂ්ඨ ධර්ම නෙමෙයි. එහෙම සමස්තයක් වශයෙන් කෙලස් කියලා ගත්තාම මේ සේරම ඊටාම ලාමක ධර්ම. පාප ධර්ම. පාපකෝ කියන්නේ මෙතන ලාමකයි කියන තේරුම. සේරම කෙලස් මේ ලාමක ධර්ම. ඒ ලාමක ධර්ම ප්‍රහාණය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ වදාළ මධ්‍යම ප්‍රතිපදාව කියලා එකක් තියෙනවා. නුවණස ඇති කරන නිවන පිණිස පවතින මේ මධ්‍යම ප්‍රතිපදාව කියලා එකක් තියෙනවා. ඒක තමයි මේ සම්‍යක් දෘෂ්ටි ආදී අංග 8කින් යුතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා. මේ විදිහට සරියුත් මහ රහතන් වහන්සේ මේ ධම්මදායාද ලබා ගන්න හැටි වෙනත් ආකාරයකින් දේශනා කරනවා. මේ වචනවල පදවල වෙනසක් තිබෙනවා මිසක් අර්ථේ නම් කිසිම වෙනසක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ වදාළේ ධම්මදායාදාමේ භික්කවේ භවතම ආමිෂ දායාදා කියලා. ධර්මයේ හිමිකාරයන් වෙන්නය ආමිෂයේ හිමිකාරයන් නොවන්නේ කියලා. හැබැයි මෙතන තේරුම් ගන්නට ඕන 100%ක්ම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීමක් කරලා නැහැ බුදුරජාණන් වහන්සේ. එහෙම ප්‍රතික්ෂේප කළොත් එහෙම භික්ෂුන් වහන්සේලාට මහානදම් පුරන්න ලැබෙන්නේ නැහැ. මහානදම් පුරන්නට සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන මේ සිව්පසේ අවශ්‍ය වෙනවා. ඒ සිව්පසේ නැතුව මහානදම් පුරන්න බෑ. කිහිපෙන් උතුම්ගේ වශයෙන් ගත්තත් අඳුම් පැළඳුම් ආහාර පාන ගෙවල් දොරවල් බෙහෙත් හේත් මේවා නැතුව කාටවත් ජීවත් වෙන්න බෑ. මේවා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි. එහෙම කළා මහානදම් පුරන්න බෑ, ශාසනය පවත්වන්න බෑ. ඒවා පරිභෝග කරන හැටි වෙනම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ ආකාරයට දේශනා කරා. ඒ දේශනාව අහලා ඒ අනුවට කටයුතු කරන්නට ඕන. කඩාණේට ගෙවෙනවට තෙල් දාන්න මාගේ කඩාණේ ගෙවෙනවට තෙල් දාන තුවාලයකට බේත් බඳින්න මාගේ මේ සිව්පසේ පරිභෝග කරන්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා. ඒකට ප්‍රත්‍යවේක්ෂා කියලා වෙනම දේශනා කළක් තියෙනවා පටිසංඛා යෝනිසෝ කියලා. මේ විස්තරානුකූලව. ඉතින් අන්නේ විදිහ ඒ සිව්පසේ පරිභෝග කරන්න ඕන. එහෙම නැතුව බෑ. ඒක ප්‍රතික්ෂේප කිරීමක් නේ. ඒ සිව්පසයත් ඔක්කොම බුදුරජාණන් වහන්සේ සතුයි
උන්වහන්සේ නියම කළ නිසා අනුදැනම දාල නිසා තමයි ඒවා ලැබෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒවා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි. තමන්ගේ දිවි පැවැත්මට ඥාන සම්ප්‍රයුක්තව අල්පේච්ඡාදී ගුණ වලින් යුක්තව ඒ සිව්පසය පරිභෝග කරන්න. එතකොට එතන ආමිෂයට ගැති වුණා කියලා නෙමෙයි. දැන් මේ දේශනාවේ කොහොමද ඒකට ගැති වෙන්නේ කියලා සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළා. මේ කොටස හැම දිනාටම ගිහි පැවිදි කාටත් ඊටාම ප්‍රයෝජනවත් වෙන කොටසක්. ඉදාවසෝ සත්තු පවිවිත්තස්ස විහෙරතෝ ශාවකා විවේකං නානසික්ඛං. ශාස්ත්‍රඥ වහන්සේ විවේකීව කාය විවේකාදී උපදවාගෙන වාසය කරනවා. ඔන්න ශ්‍රාවකෝ යනෝ හික්මෙන්නේ නැහැ. මේක වැරද්දක්. ඊළඟට යම් ධර්මයන් ප්‍රහාණය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළා නම් ඒව ප්‍රහාණය කරන්න. ඔන්න දෙවෙනි වැරද්ද. අර ආමිෂය පිළිබඳව විස්තරය කියවෙනවා මේ සරියුත් මහ රහතන් වහන්සේ වදාළ තුන්වෙනි කාරණය. බාහුලිකාට හොන්ති. බාහුලිකා කියන්නේ නොයේක් බඩු මෝට්ටු සිවුරු පිරකර අනම්මනම් ගොඩ ගහගෙන පුරවගෙන යන තැන අරන් යමින් එහෙම වාසය කරන එක. එහෙම කිරීම තමයි බාහුලික කියන්නේ. එතන තියෙන්නේ ආමිෂය. නමුත් ඒක වැරදි. එහෙම කරන්න බුදුරජාණන් වහන්සේ වදාළේ. සාතලිකා මේ ශාසනයේ විනය නීති රීති අරවා මේවා සේරම ලිහිල් කොට අරගන්න. ගානකට ගන්න බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය. අන්න එතනත් ධර්ම දායාදේ නැහැ. ඒකට දායාද වෙලා නැහැ. ඔක්කමනේ පුබ්බංගම නීවරණ ධර්මයන් පෙරට කොටගෙනයි වාසය කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන නීවරණ ධර්මයන් ප්‍රහාණය කරන්න කියලා. මේ ශ්‍රාවකයෝ නීවරණ ධර්මයන් පෙරට කොටගෙන පූර්වාංගම කොටගෙන වාසය කරන උදාසීනව නින්දට බර වෙලා එම වාසය කරනවා. එතකොට එතනත් අර ධර්ම දායාදේ නැහැ. පවිවේකේ නික්ඛිත දුර. මේ ප්‍රවිවේක කියන්නේ කාය වේක, චිත්ත වේක, උපදි වේක කියන මේ විවේකයන්නේ ඒ ඔක්කොම මේ අදහස් ඔක්කොම අත්තර දාලා. එහෙම නැහැ බලාපොරොත්තුවක්. නික්ඛිත දුරා කියන්නේ බලාපොරොත්තු සේරම අත්තර දාලා. කිසිදු වීරියක් කරවමිය මොනවත් නැහැ ඒව කරන්න. මෙතන තියෙනවා මේ ධර්ම දායාදේ වෙන හැටි, ආමිත දායාදේ වෙන හැටි මෙතන පෙන්눔 කරනවා සරියුත් මහ රහතන් වහන්සේ. මේ කාරණා තුන භික්ෂූන්ට පමණක් නෙමේ ගිහි පින්වතුන්ටත් ඉතාම ප්‍රයෝජනයි. මේ කාරණා තුනෙන්ම ශ්‍රාවකයන් දෝෂ දර්ශනයට ලක් වෙනවා. නිග්‍රහ කටයුතු. ශාස්ත්‍රඥ වහන්සේ විවේකී වාසය කරනකොට ශ්‍රාවකයෝ එහෙම වාසය කරන්නේ. ශාස්ත්‍රඥ වහන්සේ කෙලෙස් ප්‍රහාණය කරන්න කියලා වදාහම ඒක කරන්නේ. ශාස්ත්‍රඥ වහන්සේ අල්පේච්ඡතාවයෙන් යුක්තව නපසබට උත්සාහයෙන් බණ භාවනා කරන්න කියලා වදාළා තිබුණා. ඒක කරන්නෙත් නෑව සහැල්ලුවට අරගෙන බඩමුට්ටු පුරවගෙන නීවරණයන්ට බර වෙලා එහෙම වාසය කරන මේ තුන් ආකාරයකින්ම මහා තෙරුන් වහන්සේලාත් මධ්‍යම තෙරුන් වහන්සේලාත් නවක තෙරුන් වහන්සේලාත් දෝෂ දර්ශනයට ලක් වෙනවා. නිග්‍රහ කරනවා. ඒ විතරක් නෙමෙයි මේ භික්ෂුන් වහන්සේලාට පමණක් නෙමෙයි උපාසක උපාසිකාවන් පවා ඒ පැත්තට ඒ හැටියට කටයුතු කරනවා නම් ඒ අයත් නිග්‍රහ කටයුතු දෝෂ දර්ශනයට ලක් වෙනවා. ඒ ධර්ම දායාදය ලබාගත්තු අය නෙමෙයි.
ඒක ලබාගන්නේ කොහොමද කියලා ඊළඟට සරියුත් මහ රහතන් වහන්සේ තව දුරටත් පදාරනවා. සත්‍රාංශෝ ලෝභෝච පාපකෝ දෝෂෝච පාපකෝ. මේ ලෝභ දේශ දෙකම මේ බොහොම ලාමක ධර්ම. මෙතන කෙලස් 14ක් දේශනා කරලා තියෙනවා. ඒ නිසා අපි ඔක්කොම පිටු කළා හිටන් කෙලස් කියලා අරගන්න. එකින් එක විස්තර කරන්නට කාලේ නැහැ. මේ කෙලස් බොහොම ලාමකයි ඇවැත්නි. කෙලස් බොහොම ලාමක ධර්ම. ඒ ලාමක ධර්මෝ කෙලස් ප්‍රහාණය කිරීම සඳහා තියෙන ප්‍රතිපදාවක් මධ්‍යම ප්‍රතිපදාව. නුවණස ඇති කරන ඥානෙ පහළ කරන නිර්වාණය පිණිස පවතින මේ ප්‍රතිපදාවක් තියෙනවා. මොකද්ද මේ ප්‍රතිපදාව? අයමේව අරියෝ මට්ඨංගිකෝ මග්ගමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. ඉතින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිබඳවත් විස්තර කළ යුතු තිබෙනවා. කාල සීමාවේ හැටියට ඒවා කරන්න පුළුවන් කමක් නැහැ. ධම්මදායාද සූත්‍රය පිළිබඳව සාරාංශයක් තමයි මෙතෙක් වේලා කරන්නට යෙදුනේ. බුදුරජාණන් වහන්සේ මුලින්ම වදාරනවා